පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරන්ති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වතුනි, පින්වතුන් අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට එළිපෙහෙළි කොට දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. වෙගන්නේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කරවා ගන්නට දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පානදුර පින්වත්ත කේල්ස් නිවාස අංක 62 නිවසේ පදිංචි සාලී සුමතිරත්න ගෞතමී ගුණතිලක පින්වන්ත මෑණියන් සහාය පියාණන් විසින් ඔවුන්ගේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා මේ 5 වෙනි දින 13 වෙනි උපන්දිනය සමරන නිවුන් දරුවන් වන සෙතුම් ලෙන්නුර සුමතිරත්න පුතුට එවැගේම සෙනුලි ලිසන්සා සුමතිරත්න දියණියට ආශිර්වාද කිරීමත් දරුවන් දෙදෙනාට බලපා ඇති සියලුම කරදර දුරු වෙලා නිරෝගීමත් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන. ඒ වගේම වර්ෂ ගණනාවක් අපිට ධර්ම දානය ලබා දී සෙත්පතන දේශක ස්වාමීන් වහන්සේට නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ පිටින් ඇත්තටම මේ වගේ ධර්ම දානමය පින්කම් ඇතුලේ ධර්ම දේශනාමය පින්කම් ඇතුලේ තමන්ගේ සංසාර ජීවිතේ තමන්ට බලපාලා තියෙන යම්කිසි කර්ම විපාකයක් තියෙනවා නම් සංසාරේ කරගත්තු කර්මයක් තියෙනවා නම් ඊට අනුරූපීව විපාකයක් මොනවා හරි ලැබෙනවා නම් ධර්මයෙන් තමයි මේ කර්මය යම්තම් හරි වෙනස් කරන්න පුළුවන්. හැබැයි අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ ධර්මයේ ලැබුණේ කර්ම වෙනස් කරගන්න විතරක් නෙමෙයි. මොකද කර්ම කියනක සංසාරේ යනකම් වෙනවා. ඒ නිසා ඒ කර්ම වලින් తాවකාලිකව මේ ජීවිතෙත් මිදෙනවට වඩා බුදුදහමේ තියෙන පරම හරය තමයි ඒ කර්ම රැස් කරමින් යන සංසාරේ මිදිලා ලබන්න පුළුවන් විමුක්තියක් පිළිබඳව දේශනා වෙච්ච දහමක් නිසා. හැබැයි කෙනෙක්ට මෙලවත් පරලොවත් දෙකම ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් දියුණු වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට බුදුදහම කියන්නේ තාම වටින එකක්. මොකද සංසාරේ කොයි වෙලේ හරි අපිට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් කර්මයක් රැස් වෙලා තියෙනවා නම් ඒ සියලුම කර්මවලට ධර්මයේ නාමයෙන් යම්කිසි කුසලයක් සිද්ධ කරගත්තොත් විශේෂම මෙකල භික්ෂු සංඝයා වැඩ සිටින කාලය ඔබට පුළුවන් ඔබේ කර්ම එක්තරා ආකාරයකට අඩු කරගන්න ෂේ කර ගැනීම කියන්න. ඉතින් මේ බව සිහිපත් කළේම මේ පුණ්‍යානුමෝදනා පත්‍ර දකින්න විට අප ධර්ම දේශනාවන් තුළ නිර්වාණයට කතා කළත් ගොඩක් වෙලාවට මිනිසුන් නිර්වාණය කියන එකට වඩා ලෞකික ජීවිතයේ සාර්ථකත්වය ගැන හිතන පතන බව අපිට පේන්න දකින්න තියෙන නිසා. ඉතින් ඒ බවත් සිහිපත් කරමින් නම්ගම් සිහිපත් කර වැඩිදුර පුණ්‍යානුමෝදනා කිරීම ධර්මදේශනාවෙන් අනතුරුව තබමින් කාලය ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පිටින් ධර්මදේශනාවට මාතෘකා කළේ පිඟුතුන් බොහෝමයක් අහලා තියෙන ගාථාවක් පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වර. පතව්‍යා ඒක රජ්‍යේන මේ මහා මුළු පොළවටම කියන්නේ සක්විති රාජ්‍ය සම්පත්තිය ලබනවට වඩා මේ මහා පොළවටම අධිපතිකම් කියන හරි අපූර්ව නිලයක් තමයි සක්විති රාජ්‍ය සම්පත්තිය කියන්නේ. ඒ චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තියත් එක්ක ලැබෙන රත්න සප්ත රත්නය නිසා සක්විති රජෙක්ට ලැබෙන්නේ මහා සෝපහසු සුඛෝපභෝගී ජීවිතයක්. ඇත්තටම සෑම රාජ්‍යකම අයිතිකාරීත්වය වගේම තම සක්විති රජවරුන්ට දිව්‍ය ලෝක සම්පත් පවා මනුෂ්‍ය ජීවිතෙද්දිම විඳින්න ලැබිච්ච අවස්ථා තියෙනවා සඳහන් වෙලා. ඉතින් මේ සක්විති රාජ්‍ය සම්පත්තිය කියන එක ඊටාම සුඛෝපභෝගී ජීවිතයක් කියන පිටර කොච්චර මේක සැපසහගතද කියනවනම් දැන් ස්ත්‍රී රත්නයක් පහළ වෙනවයි කියනවා. ස්ත්‍රී රත්න කියන කෙනාගේ උකුල කියන එක සීතල වෙලාවට රස්නේ රස්නේ වෙලාවට සීතලයි බලනකොනේ ඒකතර වායු සමීකරණ ඕනේ. කියන පූර්ව පින කියන එක කොච්චරක්ද කියනවා නම් එහෙම භාර්යාවක් අපිට ලැබෙන්නේ සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබුවා. ඊළඟට පොළව ඇතුලේ තියෙන නිදන් පේන්න ගන්නවා. දැන් වගේ මීටර උස්සන් ගිහලා ලී කැලි උස්සන් ගිහලා ඉරට උස්සන් ගිහලා කරකෝ ඉන්න දෙයක් නැහැ. ඇතුලේ තියෙනවා පේන්න ගන්නවා කියන. Tamanට පුතෙක් ලැබෙන පුතුන් ලැබෙනවා කියනවා මේ රටක් දොලක් පාලනය කරන්න පුළුවන් තරමට.
ඒ වගේ ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත දරුවන් මහ පුදුම පිනක විපාකයක් විදිහට ලබන්න පුළුවන් මහ සුකෝපභෝගී තැනක් තමයි ශක්ති රාජ්‍ය සම්පත්තිය කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතනදී සිහිපත් කරනවා පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන. ස්වර්ගයට යනවටත් වඩා ඔයවටත් වඩා සැපසහගතයි පිඟුතුනේ දිව්‍ය ලෝක සම්පත්තිය. හේතුව දැන් ශක්ති රාජ්‍ය සම්පත්තිය කියන එකට අපි තුමුක ශක්ති රාජෙක් වුණත් තමන්ගේ රාජ්‍ය සම්පත්තිය පරිස්සම් කරගන්න බලන්න එපා. දිව්‍ය ලෝක සම්පත්තියට ගියාම ඒක ඊට වඩා මහා පුදුම වෙනසක්. පූර්ව පින කොච්චරක්ද කියලා ඔය නිම්මාන රතයකින් දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒකේ සඳහන් කරනවා මේ හිතුවාම හිතන දේ මැවෙනවා කියලා. නිම්මාන රති කියන්නේ නිර්මාණ කැමැති දේවල් මැවෙන්න තැන. සග්ගස්ස ගමනේ එවැනි දිව්‍ය තලයකට යනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යය. කියන්නේ මේ ඔකේ පතාවේක රාජ්‍යේන සග්ගස්ස ගමන සබ්බ මේ සියලු ලෝකෙට අධිපතිකමක් දරන. ඔය කියන ශක්ති රාජ්‍ය සම්පත්තියටපත් වෙනවට වඩා සෝතාපට්ටි ඵලං කෙනෙක් සෝවාන් ඵලයටපත් වුණා. ඒක ඊටාම ආනිශංසදායකයි. ඒක උතුම් කියලා සිහිපත් කරනවා. ඇයි මෙහෙම දේශනා කරන්න හේතුව අනවරාග්‍ර සංසාරයක් පුරාවට සත්වයෝ අවිද්‍යාවෙන් මුලා වෙලා බොහෝ කාලයක් සංසාර ජීවිතේ පැටලි කැරකි එන්නේ අවිද්‍යාව නිසා. නැවත නැවත කුසල සංස්කාර රැස් කරමින් මේ සංස්කාරයන්ට අනුරූපීව විඥානයන් පහළ වීම නිසා නාම රූප ධර්මතාවයන් ලහට ගැනීම ඒත් එක්කම සලායතන නිසා ස්පර්ශ නිසා වේදනා ඔස්සේ ඇති වෙන තණ්හාව වලට ඇලෙනවා. ඒවට මුලා වෙනවා. ඒව බලාපොරොත්තු වෙනවා. ආයි සංසාර උපාදානයන් ගොඩ ගහගෙන ආපෝ සංස්කාර රසකස් කරලා එහෙම කරමින් සංසාරයට එකතු වෙලා සංසාරයේ චක්‍රේ හවුවෙලා ජීවත් වෙන පිරිසක් බවට පත් වෙනවා. පිටින් මේ සංසාර චක්‍රයට අහුවෙච්ච කෙනෙක් මහා පීඩාවක් විඳින කෙනෙක්. හේතුව එයාට මේ සංසාරය කියන එක ඇතුලේ තමන්ට මේන්ටේන් එකක් දෙනවා. කියන්නේ තමන්ව මේන්ටේන් කරන්න එපා. දැන් මම කියන කෙනාව මමත්වය මේන්ටේන් කරනවා ඇත්තටම. ඒතර මමංකාරය කියන එක මේන්ටේන් කිරීම ලොකු අපහසුයි. ඒක ඔගේ පළවෙනි එක මම අර කෙනෙක් පොරක් කියන කියන්නේ අපි ඒ විදිහට ලෝකෙ ඉන්න උත්සාහ කරන එක. එහෙම කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවෙන්. දැන් ඕක හොඳට තේරුම් ගන්න පුළුවන් ඔය පිටුතුර ආදේශයේ කොයි හරි වැටුනොත්. මම නිකන් උපමාවක් කියන්න. කොයි හරි වැටුනොත් මුලින්ම කරන්නේ වැටිච්ච තැන අත ගා ගන්න එකද නැත්නම් කවුරු හරි බලන් හිටියද කියලා බලන එක. දැන් අපි කොයි හරි වැටුනොත් ලැජ්ජාවට මුලින්ම කරන්නේ කවුද මගේ දිහා බලන් ඉන්නේ කියලා හොයන එක. හේතුව අර වැටිලා මාරුවට වඩා මමත්වයට හානි වෙනකොට මිනිස්සුන්ට රිදෙනවා වැඩි. ඒ මමත්වයට හානි කරගන්නේ නැතුව තමන්ගේ දැන් අපි හිතමුකෝ පින්වතුනි කෙනෙක් හොඳ කාර් එකක් ගන්න. කියන හොඳම එකක් ගන්න. ඊළඟට ෆෝන් එක. දැන් ඔය එක ෆෝන් జాතියක් තියෙනවා මේ ඕකේ අර මෙහෙම ලෝගෝ එක කපලා තියෙන Apple ෆෝන් එකද? ඔයගොල්ලෝ දන්නවනේ. ඕකේ අර ලෝගෝ එක කපලා තියෙන. මෙහෙම පිටිපස්සේ මේ හවුසින් එකේ බැක්කා වේගේ. ඇයි? ඒක අපල තමන් පාවිච්චි කරන්නේ මේ ටයිප් එකේ ෆෝන් එකක් කියලා අනිත් අයට පෙන්වන්න. ඒකට තමයි එහෙම කරන්නේ. කියන්නේ ඒ මමත්වය පෝෂණය කිරීමට තමයි අර ඒකට ලෝකේ හැදෙනවා බ්‍රෑන්ඩ් එක. එතකොට මේ බ්‍රෑන්ඩ් එක තමන් තුළට ලං කරගන්න මිනිස්සු උත්සාහ කරනවා වැඩි. මිනිස්සු කාර් එකක් ගද්දි වේස්ට් එකට වඩා හැකියාවට වඩා සමාජ ට්‍රෙන්ඩ් වෙලා තියන්නේ මොකක්ද කියන එක පිළිබඳව බලනවා. කලයක වුණා. ඒ නිසා තමයි සමහරක් විට එකම කාර් එක දැන් අපි ගත්තොත් black car and white car එක ගණන් වැඩි වෙන්න පුළුවන්. ඊට වඩා ඇෂ් කලර් එකක්, බ්ලූ කලර් එකක්, රෙඩ් කලර් එකක්, ග්‍රීන් කලර් එකක් මේවා අඩු වෙන්න පුළුවන්. හේතුව එකම වාහන එකම ෆැසිලිටිස්. හැබැයි ඊයකත් එකයි රෙජිස්ටර් කරපු වර්ෂය එහෙම වුණත් එකයි වුණත් කලයකින් ගාන වෙනස් වෙනවා. හේතුව මිනිස්සු ඒවට දීලා තියෙන වටිනාකම. අන්නේ වටිනාකමත් එක්ක දැන් ඒ වටිනාකම මේන්ටේන් කරන්න පින්තුල ඔක්කොම දඟලනවා. ශිෂ්‍යත්වයේ පාස් වුණාම දරුවව දාන්නේ අම්මටයි තාත්තටයි තවත් අවුරුදු 6ක් ඇදගෙන යන්න පුළුවන් හොඳ ඉගන්නන ඉස්කෝලේකටත් වඩා නම තියෙන ඉස්කෝලේකට දාගන්න දුවනවා වැඩි. ඒක තමයි අර සංසාරය කියන එක ඇතුලේ මිනිස්සයා
තත්වය මේන්ටේන් කරමින් ජීවත් වෙනවා කියන්නේ තමන්ගේ තැන මේන්ටේන් කර. මේක ලොකු වෙහෙසක්. බලන්න පිටුතුනි අපේ තරුණ ජීවිතයක් ගත්තාම ඔය සමස්ත තරුණ ජීවිතේම ගෙවිල යන්නේ ඔන්න ඔය මෝඩ වැඩේ කරන්නනේ. හරිද? ඒ කියන්නේ දැන් මම දැකලා තියෙනවා සමහර දරුවන් අවුරුදු 16 17 හොඳට ඉන්නවා. 18ක් 19ක් වෙද්දිම දරුවෝ හම්බෙලා. ඒ දරුවන් සම්පූර්ණයෙන් කන පිට ගහන. පියදෙපේ හොතට හිටපු ළමයි යාළගේ ජීවිතේ සම්පූර්ණ බරක් බවට පත් වෙලා. මගේ යාළුවෝ ඉන්නවා. මේ මාත් එක්ක ජීවිතයකට හිටපුත් නමුත් දැන් තාත්තලා වෙලා බැඳලා. ඒගොල්ලොන්ට වැඩ. ඒගොල්ලෝ දරුවෝ හදන්න මේන්ටේන් කරන්න ඕනේ. අම්මලා මේන්ටේන් කරන්න ඕනේ. කාටවත් මේක අහුවෙන්නේ නැහැ මේ ශාසනය කියන්නේ. හැබැයි මේක ඇතුළේ ටිකක් වෙනස්. දැන් මං ගා ඉන්න ස්වාමීන් වහන්සේලා දිහා බැලුවාම ඇත්තටම විතරේ අපට මේ ශාසනය ඇතුළේදී තර ගිහි ජීවිතයක් මේන්ටේන් කරනවා කියන එකම ප්‍රධාන වශයෙන් නේ. එතකොට සාමාන්‍ය සත්වයක් Tamanගේ මුළු හයියහත්තිය තියෙන කාලෙම ලෝකය හදන්න දඟලලා වියකිලා යනකොට 45ක් 50ක් යනකොට අපි වියකිනවා. සබ්බේ සත්ත සියලු සත්වෝ වයසට යන ජරා භාවයටපත් වෙනවා. ඒ නිසා ඔබ නිතර කල්පනා කරන්න මම ජරාවටපත් වෙන කෙනෙක් කියලා. මම ව්‍යාධියටපත් වෙන කෙනෙක්. අන්න එහෙම කල්පනා කරද්දි තමයි ඔබට ඔය ගිහි ජීවිතයක මේන්ටේන් කරන ලෝකයක් ඇතහැරෙන්නේ. දැන් ගිහිම ඉඳලා නිවන් දකින්න පුළුවන්. මම කියන්නේ. හැබැයි ගෙහිව සිට හෝ නිවන් දැකීමේදී ගෙහිවසට නිවන් දකින්න පුළුවන් කියන්නේ දරුවෝ හදාගෙන කසාද බැඳලා අනාගාමී වෙලා පෞල් ජීවිත ගත කරන්න පුළුවන් කියන එක නෙමෙයි. මේක වර්ධවා ගන්න එපා. ගෙහිවසට නිවන් දකින්න පුළුවන්කම රහත් වෙලත් නෝනත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. ගෙහිවසට නිර්වාණය සාක්ෂාත් කරගත හැකි. නමුත් ඔබ විසින් ඔබේ මනස මේ ලෝකය පෝෂණය කිරීමට වැටිලා තියෙන වැටිල්ල යන්න එක අයින් කරගන්න. කියන්නේ කෙලෙස් හොය කාමයන් හොය කාමයන් වල මුලා වෙවි ලෝකයෙන් ඈතර වෙලා යන්න බෑ. මේ ලෝකයේ පිළිබඳව අවබෝධයකට. කියන්නේ කවර ආකාරයක් පිළිද මේක හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ භාවනා ටික අරගෙන බලන්නකො කියලා දුන්නු. ඔබ හැම තිස්සෙම බලන්න මේ බුදු කෙනෙක් භාවනාව දුන්නේ ඇයි කියලා. නිකන් ඔය කරපන් කිව්වට කරන්න යන්න එපා. ඉඳගෙන ඉක්වම ඉඳගන්න බලු පැටවුවා. මා විසින් භාවනා කරද්දි මට කුමක්ද වෙන්නේ? මොකක්ද මා තුල ඇති වෙන වෙනස? අන්න ඒක කල්පනා. භාවනාවක් කරන විට පින්වතුනි මට ලෝකයේ පිළිබඳව තියෙන අපේක්ෂාව දුරු වෙනවා. හේතුව මට සත්‍ය වැටහෙන්න ගද්දි. දැන් ඔය පියතර හිතන්න කාන්තාවක් දැකලා රාගයක් ඇති වෙනවා නම් කෙනෙකුට අනවකාශයක. ඉතින් අවකාශයක දැන් පිටුව පත්තර පිටුවක් ගන්න. පත්තර පිටුවක් ගත්තට පස්සේ පත්තර පිටුවේ කාන්තා ස්වරූපයක් කාන්තා රූපයක් තියෙනවා දකින්න. පත්තර පිටුවේ කාන්තා රූපයක් තියෙනවා දකින්නකොට කෙනෙක්ට රාගය ඇති වෙනවනම් පත්තර පිටුවේ කාන්තා ස්වරූපයක් දකින්නකොට අපිට මීටරයට යනව නේද? අර මං කියන්නේ ඔළුවට කල්පනාවට යන්න ඕනි නේද? අපිට ඒක අර ඔයගලන්ගේ භාෂාවෙන් කියනවනේ නෝට්ස් වෙන්න ඕනි නේද? මේක කාබන් වලින් ඇඳපු එකක්. ඒතර මේ කාබන් ගොඩක් සහ පේපර් එකක් උඩ කාබන් එක හැඩයකට එතුවට පස්සේ එළුවට පස්සේ ඒකට රාගය ඇති කරගන්නවා කිව්වා. සැබෑ කාන්තාවක් දැක රාගය ඇති කරගන්න එක පැත්තකින් තියන්නකො. ඒකට වෙනම බේතක් තියෙනවා. පත්තර පිටුවක තියෙන ස්ත්‍රී රූපයක් දැකලා කෙනෙක්ට රාගය දැන් මේ රෙසියුලේෂන් එක ෆෝන් එකක් ගන්නකො අපිට මේ ෆෝන් එකක් ඇතුළේදී ස්ත්‍රී රූපයක් පේනවා. හැබැයි අපේ ඔළුවට යන්න ඕනේ මේක රෙසියුලේෂන්ස් කියන්නේ මේ නිකන් පික්සල්ස් වලින් පේන පින්තූරයක් මිස මේක ඇතුලේ කාන්තාවක් නෑ කිය. ඔය පින්ගොතුල ඒව හිතාගන්නේ කොහොමද? ඔය පින්ගොතුල හිතන් ඉන්නේ අර නාට්‍ය කාට හරි ඔය පිටුතර ඔය බලන නාට්‍ය කවුරු හරි කෙනෙක් බස් එකකට හැප්පුණොත් ඔය පින්ගොතුල ස්පිරි දාලෙත් යනවා. කේල් ගෙඩියක් අරගෙන බලන්න. හේතුව ඔය පින්ගොතුල හිතන් ඉන්නේ අර නාට්‍යයේ ඉන්න දුෂ්ටයෙක්මයි කිය. වීරයෙක්මයි කියලා හිතන් ඉන්නේ. එහෙම නෑ. සංසාරයක් කිලෝමීටරයක් ඇවිදින්න බැරි සමහරු තමයි ওই වීරිය බවට පත් වෙන්නේ. ඔය පින්ගොතුල හිතනවනේ අර ඉන්න ත්‍රාස්ත්‍ර ජනක ජවනිකාවක් යනකොට බුදු අම්මෝ කියලා ඇස් වහ ගන්නවනේ පින්ගොතුල. ඔයගොල්ලෝ බලන්න නිකන් මේ අන්තර්ජාලේ අර ඕව ෂූට් කරද්දි හරිද මේවට රැවටෙන්න එපා. මේවා ගද්දි සමහරක් විට බෑග්ග්‍රවුන්ඩ්ස් දාලා තියෙන්නේ.
අර ග්‍රීන් ස්ක්‍රීන් කියන මෙතඩ්ස් පාවිච්චි කරලා. මම මේ කියන්නේ මේවටත් මුලා වෙන පිංගුතුල්ලා කොහොමද පත්තර පිටුවක කාන්තා රූපයක් තිබ්බා මේක එහෙම එකක් කියලා සිහි උපදවාගන්න. එතනට ඔබේ හිත දියුණු කරොත් එතනට ඔබ හිත ගෙනල්ලා ඔබට පේන දැනෙන ඉෂ්ඨාරම්මන ඔස්සේ ඇලි ඇලි යන්නේ නැති තැනකට හිතපත් කරගන්න. අන්න එකටයි භාවනාව. අසුබ භාවනාව වඩන කෙනෙක්ට මේ මුළු ලෝකෙම පවතින අසුචි ගොඩවල් පිළිබඳව කය පිළිබඳව සිහිය ඉපදුනාට පස්සේ එයාගේ හිතේ නිකන්වත් රාගයක් උපදින්නේ නැහැ. අනුශය, පරිඋට්ටාන, වේතික්‍රමණ කියන අවස්ථා තුන. අනුශය අවස්ථාව තමයි පින්වතුනි ඔය රාගය ඇති වෙන්න පුළුවන් අවස්ථාව. අන්න ඇති වෙන්න පුළුවන් අවස්ථාවට පහර ගැහුවට පස්සේ ඒකට කියනවා රාගනුශය ප්‍රහාණය කළා කියලා. ඒව ප්‍රහාණීය වෙන්නේ ඥානාගාමී වෙන්න ඕනි. කාමරාග පටික බිඳුවටම ප්‍රහීන වෙන්න. නමුත් සෝවාන් වෙනකොට එක්තරා මට්ටමකට නාම රූප ධර්මතාවයන් වල මුලාවීම අඩු නිසා يعني සත්පුද්ගල භාවයෙන් පංච උපාදානස්කන්ධයම ගත්තට එක එක වශයෙන් හෝ ඒවා පිළිබඳව වෙන වෙනම සෙපරේට් ගන්නකොට අවබෝධයක් තියෙන නිසා ලොකුවට මුලා වෙන්නේ. ඔච්චරද කියනවනේ මේ රාගය ඔබ කවදාවත් සතර පායට දාන්නේ. සාමාන්‍ය කෙනෙක්ගේ රාගී ලෝභේන සත්තා යේගුයේන පෙත්ති විසයන් උප්පජ්ජන්. සමහරක්කට ලෝභය නිසා රාගය නිසා සත්‍යෝ പ്രേත විශ්ය උපදිනවා. හැබැයි අර ඇති වෙලා තියෙන අවබෝධයත් එක්ක තියෙන සෝවන් පලස්ත පුද්ගලයෙක්ට තියෙන රාගය ඔබ പ്രേත විශ්යකට ගෙනියන්නේ නැහැ කවදා. මේක එක සැර අඩුයි. තේරුණාද මම කියන්නේ? ඔන්න ඔය සැර අඩු බව ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු දැන් ලංකාවේ තියෙනවනේ එක එක ප්‍රොඩක්ට්ස් විකුණන්න. ඒ විකුණන්න තියෙනකොට මගේ පින්වතුන්ලා නිකන් හිතන්නකෝ ඔබ දැකලා ඇති සමහරක් ඔය බෙහෙත් කාඩ්ස් විකුණන එක එක බෙහෙත් ඉසේ රදේට කියයි අර එකට කියයි මේකට කියයි. ඒ විකුණන බෙහෙත් ඔක්කොම මම කියන මට දැනිච්ච එක. එකම විදිහ කිසිම වෙන අරකා හොඳයි මේක ඊට වඩා හොඳයි එහෙම එකක් නෑ. හැබැයි ප්‍රොමෝෂන් එකක් තියලා කවුරු හරි කෙනෙක් ප්‍රොමෝට් කරොත් ඔයගොල්ලෝ හිතන්නකෝ මම ඔයගලන්ට ඇඩ් එකකට ඒට ඉඳලා කියනවා මේ අනිතර බණ කියන නිසා ඔළුවේ කැක්කමක් අහම මම බොන්නේ මේ જાතිය වගේ. හරි. මම බොන්නේ මේ જાතිය වගේ. අන්නේ මේ જાතිය මම බොනවකම ඔය පින්තුලත් ඒකට බ්‍රෑන්ඩ් එකක් හදාගෙන අප්පදම් විජු ස්වාමීන් වහන්සේත් මේක බොනවා කියන ප්‍රශ්නයක් නෑ කියලා. මේ ඔය පින්තුලත් ඒව බොන්න පටන් ගන්නවා. හරි. මම බොන්නේ මේ જાතිය වගේ. අන්නේ මේ જાතිය මම බොනවකම ඔය පින්තුලත් ඒකට බ්‍රෑන්ඩ් එකක් හදාගෙන අප්පදම් විජු ස්වාමීන් වහන්සේත් මේක බොනවා කියන ප්‍රශ්නයක් නෑ කියලා. ඔය පින්තුලත් ඒව බොන්න පටන් ගන්නවා. හැබැයි ඔබ දැකලා තියෙනවද කවදාවත්? ඒ කියන්නේ ඒ වගේ බෙහෙත් ඇඩ් වලට දාන්න බෑ. දැන් අපි හිතමුකෝ ඔයගොල්ලෝ සබන් ඇඩ් එකක් බලනවා නම් ඕකේ දාන්න පුළුවන් හොඳම සබන්, සුවඳම සබන් කියලා. හැබැයි අර බෙහෙත් ඇඩ් එකට කවදාවත් හොඳම බෙහෙත්, හොඳම જાතියක මේකයි කියලා දාන්න බෑ. මෙන්න මේ හදන බ්‍රෑන්ඩ් එකට ලෝකයා මුලා වෙනවා වගේ මම මේ කියන්නේ. ලෝකයා විසින් පනවලා තියෙන සම්මුතියේ සත්‍යය මුලා වෙන එකයි කරන්නේ පින්වතුනි. සම්මුති වචනං සත්‍යං. ඒක ඇත්ත. නමුත් ලෝක සම්මත කාරණා. ඒක ලෝක සම්මත කාරණේදී විතරයි. පරමත්ත වචනං සත්‍යං. පරමාර්ථ වචන සත්‍ය භාවයට පත් වෙන ධම්මානං තත ලක්ෂණ. ධර්මයන්ගේ තත ලක්ෂණය අනුව. එතකොට ඔබ විසින් සම්මුති ලෝකයේ මුලා වෙමින් සම්මුති ලෝකය දෙන උගුල් වල පැටලෙමින් යන ගමන් නම් මම මේ කිව්වේ මේ ඔක්කොම ගිහි ජීවිතයක මිනිස්සුන්ට වරදින තැන්. ඒ සම්මුති ලෝකයේ මුලා වීම ඇතුලේ ඔබට ධර්ම අවබෝධය කරන්න බෑ. දැන් පැහැදිලිද මම මේ කියන්නේ? නමුත් ඔබ පරමාර්ථ ලක්ෂණය වටහාගෙන තතලක්ක දැන් පිටුනේ අපි දැන් දකිනවා දැන් සමහරක් වෙලාවට අපි ওই ධර්ම විකෘති කරන ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම විකෘතියක් දානවා. හරිද? දැන් හිතන් ඉන්නේ රහතන් වහන්සේලා කියලානේ. ඉතින් ඒගොල්ලෝ බණ ආපුවත් ඒ වගේ තමයි සෝවාන් සකදාගාමි අනාගාමි කියලා හිතන්නේ. හැබැයි නිකන් මේ පොඩි ලිපියක් දැම්මාම අර ගොල්ලන්ගේ නාම රූප ඔක්කොම කන් වලින් විහිදෙන්නේ. එනේ කිසිම මෙලොව සංසාරයක නාම රූප ගැන අවබෝධයක් නැතිකම නිසාම යථාර්ථය දැන් පිටින් යථාර්ථය තේරුම් ගත්තු කෙනෙක්. හරිද? කුමක් හෝ වරදක් පෙන්නලා දෙද්දි හරිද? අඩුම නැහැ. ඒක ධර්ම කාරණාව මේකයි.
මෙතන තමයි ඔබ වහන්සේලාට වැරදිලා තියෙන්නේ. එහෙම කතා කරන එක වෙනයි. තත ලක්ෂණයක. එහෙම නැතුව මාන වෙලා ඔච්චර කල්ලි ඔයා කොහොමද එහාමුදුරන්ට එහෙම කියන්නේ? එහාමුදුරුවෝ බණ 1000 ගාණක් කියලා තියෙනවා. එහාමුදුරුවෝ බණ මෙච්චර කියලා තියෙනවා. එහාමුදුරන්ට මෙහෙම ආරණ්‍යයක් තියෙනවා. ඒ ඔක්කොම සම්මුති කාරණා. ඒව දකින්න අපිට හිනහ යනවා. අනේ මෙහෙම තසරණියන්ගේ හැටි කියලා. ඔවුන්ට සසරක් තියා මේ ජීවිතේ නාම රූප දෙක ගැනවත් හිතා ගන්න පුළුවන්. මේ නාම රූප ධර්මතා ගැන අවුරුදු ගාණක් ගවේෂණය කරන ධර්ම ගවේෂී ධම්ම විහාරී භික්ෂුන් වහන්සේලාට මේ ඔවුන් පාඩම් කියලා දෙන්න යනවා. මේක පින්වතුනි අඥානකම. අන්න ඒ වගේ ධර්මයේ තතලක්ෂණීය තේරුම් නොගෙන සම්මුති අර්ථයේ හැප්පෙන්න ගියාම අන්නේ සම්මුති අර්ථයේ පින්වතුනි මිනිස්සුන්ට සෑහෙන ලොකු අපරාධයක්. දැන් මට ඊයේ පෙරේද මම ඉද්දි අපි පොඩි ආමුදුරන්ගේ ෆෝන් එක ආවට උන්වහන්සේගේ අතට කෝල් එකක් එනවා. අම්මා කෙනෙක් කතා කරලා අහනවා අක්කා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි මේ කෑරු කෙනෙක් වුණාම කසාද බඳින්න ඕනේ කියලා. ඉතින් මේ බලන්න විදිහට ඉතින් මේ මිනිස්සුන්ටද බන කියන්නේ කියලා හිතෙනවා සමහරක් වෙලාවට. මහා පුදුම විදිහට ලෝකයේ තුල මුලා වෙලා. ගෑනු කෙනෙක් කසාද බඳින්න ඕනේ කියලා. බැන්දත් එකයි අපිට නැතත් එකයි. හරි. ආයිත් මේ පෙරේද මට කෝල් එකක් එනවා. මේ ගිහිව නිවන් යන්න හදන පිංගුතුලගේ හැටි මම මේ කියන්නේ. මට පොතක් කිව්වා කාලයකට කලින්. මේක අහනවත් ඇති. මම මාස හොයාගත් සෝවාන් මග හරි මොකක් හරි කියලා. ඉතින් මට ඕවා බලන්න වෙලාවක් නැහැ. මම ඒක අයින් කරා. දවස් කිහිපයකට පස්සේ කෝල් එකක් දීලා ආනවා මේ මම අර පොතක් කිව්වා ඒක හරියද දන්නේ. දැන් හොයාගත් නිවන් මග කියලා එච්චර ෂුව එකක් තියෙනවා නම් අපෙන් අහන්නේ මොකටද ආපහු? මා දැකපු සෝවාන්. ඉතින් මෙන්න මේ වගේ දුෂ්ප්‍රඥකම් වලින් නම් දකින්න පුළුවන් නිවනක් නැහැ. ඒ නිසා ගිහිව නිවන් දකින්න පුළුවන්. නමුත් ඔය පැටලිලා ඉන්න මුලා වෙලා ඉන්න අතරමං වෙලා ඉන්න ලෝකයේ ඇතුලේ නම් ඔබේ නිවන හොයන්න ඔබට හම්බෙන්නේ ඔබ විසින් ධර්මයන්ගේ තත ලක්ෂණීය මනසිකාරය කරන්නට එන්න ඕනේ. ඔබ විසින් ධර්මයන්ගේ තත ලක්ෂණීය මනසිකාරය කරොත් ධාතු මනසිකාර ආදියෙන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු වලින් නිර්මිත වූ මේ ලෝකයේ තියෙන තිර නොතිර භාවය පිළිබඳව කල්පනා කළොත් ඒ නොතිර භාවය කල්පනා කිරීම නිසා ලෝකයට ඇලීමෙන් පළක් නැතේ කියන වැටහීමට ඔබ ආවොත් කවුරු හරි කෙනෙක් Tamanට චෝදනා කරගෙන යද්දී නාම රූප ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය කොමට හැප්පෙනවාද කියලා කල්පනාවක් ඔබට එනවනම් එතනින් ඔබට නිවනට යන්නේ මිසක් රැල්ලට බණ අහලා රැල්ලට බණ කියලා රැල්ලට භාවනා කරලා නම් නිවන් දකින්න පුළුවන් කමක් නෑ. ඉතින් මේකේ ගිහිද පැවිදිද ભેදේ කියනකොට මොකද වෙන්නේ? උගත්කමයි හරක් කිරි කඩෙන් ගන්න පුළුවන්. බුද්ධියයි මව් කිරි කඩෙන් ගන්න බෑනේ. ඒ දෙක කඩේ. එලියෙන් ගන්න පුළුවන්. උගත්කමත් එලියෙන් ගන්න පුළුවන්. හරක් කිරිත් එලියෙන් ගන්න පුළුවන්. මව් කිරි එලියෙන් ගන්න බෑ. ඔය එක තැනක විතර. බුද්ධිය කියන එකත් එක තැනක විතර. මේව හොඳට තේරුම් අරගෙන තමන් බුද්ධිමත්ව තමන්ගේ ඇතුලෙන් එන අවබෝධයෙන් ලෝකය දැක්කොත් අන්නේ දකින්න ඥානය ඇතුලේ නිවන් දකින්න පුළුවන්. ඒ සඳහා ඔබ විසින් කළ යුත්තේ පුංචි දේවල් ටිකක් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත භාවනාවන් ගන්න තමන් ගාවට. ටිකම්ම බනහලා සක්කාය නිරෝධය කිව්වට, දිට්ඨි නිරෝධය කිව්වට, අරක කිව්වට, මේක කිව්වට නිකන් හවුවෙන්න එපා. අපි විසින් ලෝකයට කලකිරෙන වැඩපිළිවෙලක් අපිට තියෙනවා. අපි විසින් ලෝකයට නොඇලෙන වැඩපිළිවෙලක් අපිට තියෙනවා. අන්නේ වැඩපිළිවෙල පිළිබඳව කල්පනා කරද්දී අපිට නාම ධර්මතා ගැන තේරිලා අපි නාම ධර්මතාවලට මුලා වෙන්නේ නැත්තම්, රූප ධර්මතා ගැන තේරුම් අරගෙන අපි රූප ධර්මතාවල මුලා වෙන්නේ නැත්තම්, නාම රූප ධර්මතාවයන්ගේ යථාර්ථය තේරුම් අරගෙන නාම රූප ධර්මතාවයන් වලට පැටලෙන්නේ නැතුව ජීවත් වෙන්න අපිට පුළුවන් කමක් තියෙනවා නම්, එළියට ආවට පස්සේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ මම මේ හැමදාම කියන කතාව ඇස් දෙක වහගෙන ඉන්න එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ගාවට අර එක බමුණෙක් ඇවිල්ලා ඉන්ද්‍රිය සංවරය අපෙත් දේශනා කරන ස්වාමීනි කිව්වම මොකද්ද ඔබේ දේශනා කරන හැ සංවර කර ගැනීම? ස්වාමීනි රූප බලන්න නැතුව ඉන්න කිව්වා. ශබ්ද අහන්න නැතුව ඉන්න. කන් ගඳ සුවඳ විඳින්න නැතුව ඉන්න. එහෙම නෑ. රූප අහන්න නැතුව ඉන්න අය නිවන් දකින්නවනම් මුලින්ම නිවන් යන්නේ අන්ධයි. ශබ්ද අහන්න නැතුව ඉඳලා නිවන් දකින්න පුළුවන් නම් මුලින්ම නිවන් යන්නේ බිහිරියයි.
කතා කරන්න නැතුව ඉඳලා නිවන් යන්න පුළුවන් නම් මුලින්ම නිවන් යන්නේ ගොළුයි. නමුත් අන්ධ ගොළු බිහිරියට යන්න පුළුවන් නිවනක් නෙමෙයි. ඇහැ කන නාසය දිව ශරීරය හොඳට වැඩ කරපු සිද්ධාර්ථ වැනි බෝධිසත්වවරුන් අවබෝධ කරපු ශාසනය. සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මේ ක්ලචස් වලින් රෝදපොට වලින් කියලා ධර්මාවබෝධය කළේ නේ. හොඳට ඇති හැතිකම් තියලා කලු කෙස් තියෙන කාලේ සසුනට වැදිලා ශ්‍රද්ධාවෙන් අන්නේ වීරිය මත ධර්මතාවය කියන එක අවබෝධ කරා. අන්නේ ධර්මතාවය අවබෝධ කරමින් දැක්ක නිවනක් මිසක් කිසිසේත්ම කොයිම කවර ආකාරයකදීවත් කවර තැනකදීවත් අසමත් වීම වලින් නිවන සාක්ෂාත් කරේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මම හැමදේම කියන්නේ පින්වතුනි අපි ස්වාමීන් වහන්සේලාට නිතර කියන කතාවක් මේ අපි විවේක ස්ථානයකට වෙලා වන වැදුනේ භාවනා කරන්න තමයි. හැබැයි එහෙමයි කියලා නිකම් මේ කැලේටම වෙලා නිගන්ටය වගේ ඉන්න ඕනේ නැහැ. Tamanට වැඩක් තියෙනවා නම් එළියට ගිහිල්ලා කරන් ඉන්න ඒක කරගෙන ආවට ප්‍රශ්නයක් නැහැ. ඉන්ද්‍රිය සංවරය කියන එකයි තියෙන්න ඕනේ. මොකද එළියට ගිහිල්ලා ඉන්ද්‍රිය සංවරය තියාගෙන එන භික්ෂුව හොඳයි. ඇතුලේ ඉඳන් තනියෙන් කැලේ කුටියකට වෙලා ඉන්ද්‍රිය අසංවර කරගන්න භික්ෂුවට වඩා. සමහරක් වෙලාවට ඔය සාමින්හන්සේලා යාරෙමේ දැන් ඉතින් මේ පොඩි රැල්ලකුත් තියෙනවනේ. ඒ රැල්ලත් එක්ක අපි හිතමුකෝ අපි කොටියක් දුන්නාම වුණා. ඇතැම් පිට ඒව පරිහරණය කරන්න හදන්නේ එක පාටර රහත් භාවයේ ඉඳලා. එහෙම බෑ. ඒ කියන්නේ නිකන් ඔක්කොම අතහැරීමෙන්. එහෙම නෙමෙයි. අපි උදාහරණයකට කුටියේ තියෙන ඇඳ. ඒක හොඳ උදාහරණයක්. එතකොට අපි කරන්න ඕනේ ඇඳ අයින් කරන එක නෙමෙයි. ඒක අපරාධයක්. ඇයි දෙහත්තල ඇඳ තිබ්බා කියලා නිදා ගන්න ඕනේ? ඇයි ඇඳට වෙලා කොට්ටයක් අනිත් පැත්තට හේතු කරගෙන පොතක් කියවන්න බැරිද? ඇඳට වෙලා ඇඳ උඩට වෙලාම බණක් භාවනාවක් කරගන්න බැරිද? අන්න ඒ කලයුත්ත කරනවා මිසක් තියෙන දේවල් අයින් කරන්න යෑම තුලින් නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. හැබැයි මොනවා තිබ්බත් මොනවා නැතත් Tamanට ලෝක ධර්මතාවය ගැන සිහියක් තියෙනවා. Tamanට මේ ලෝකේ පවතින ධර්මතාවයන් ස්ථීරව පවතින්නේ නැතයි කියන සංඥාව ඇත්තටම කියනොත් මේ දැන් සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය දුරු කරගන්න තුලේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ පංච පාදානස්කන්ධය පිළිබඳව නිවැරදිව වටහා ගැනීම. ඒ වටහා ගන්න එක කොච්චරක්ද කියනවනම් සත්පුද්ගල භාවයකින් තොර පංච පාදානස්කන්ධය උපාදාන වීම වශයෙන් ගැනීම ලොකු අපරාධයක් කියන එක සත්වෙක්ට දැනෙන්න ඕන. අන්න එහෙම ගත්තට පස්සේ තමයි සක්කාය දිට්ඨිය කියන්නේ පංච පාදානස්කන්ධය වර්ධවා ගන්න එක. අනිත්‍ය දේවල් නිත්‍ය විදියට හිතන නැති වෙලා යනවා. දුක දේවල් සැප විදියට හිතන නැති වෙලා යනවා සත්‍යයට. අනාත්ම දේවල් ආත්ම විදියට හිතන ගතිය නැති වෙලා යනවා. නිසරු දේවල් සරු විදියට හිතන ගතිය නැති වෙලා යනවා සත්‍යයට. අනිත්‍ය දේ අනිත්‍ය විදියට. දැන් මේ ස්කන්ධ ඔක්කොම අනිත්‍යයිනේ. ඕකනේ ඇත්ත. නිසා මේ ඔබ මේ කිසිම භෞතික වස්තුවකට කිසිම මේ ලෝකේ පවතින රූප ධර්මතාවයන් වලට මුලා වෙන්න එපා. තේරුණාද? අපේ තුමු ඔබේ ගෙදර පීරිසියක් බින්දෙනවා. ඔබට කේන්ති යන්න බෑ. එහෙම තමයි මේ ලෝකේ හැටි. ඒක හැදිලා තියෙන්නේ බින්දෙන්නේ. ඔබේ දරුවාගේ මරණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ පීරිසියේ බින්දුනා සමානයි දරුවාගේ මරණය. ඒවා මේ ලෝකෙට හැදිලා තියෙන්නෙම කොච්චර භෞතික සැප සම්පත් යාන වාහන තිබ්බත් මරුණට පස්සේ අරන් ගිහිල්ලා වලකට දාලා ඩෝසරයකින් හරි මොහොකින් හරි පස් ටිකක් දානවා මිසක ඒව ලෝකෙ පවත්ව ගන්න පුළුවන් ධර්මතාව නෙමෙයි. එහෙම පවත්ව ගන්න පුළුවන් ධර්මතාවයක් නම් ඒක මහා මේ අමුත්ත. ඒ කියන්නේ බුද්ධ ශාසනය බොරු. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවේ අර බොරු මුලාවට ගිහි ජීවිතේ ඉඳලා නිවන් දකින්න ඕනෙම නම් බොරු මුලාවට යන්නේ නැතුව සත්‍ය තේරුම් ගන්න සත්‍යයට සත්‍ය ගලපලා කතා කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න පුරුදු වෙන්න. පිළිතුරේ ඔබට හිතේ මම විවාහ ජීවිතයක් ගා ඔයගොල්ලෝ විවාහ ජීවිතයක් ගත කරනවා නම් ඒ විවාහ ජීවිතයට කොහොමද මේක මේන්ටේන් කරන්නේ? පිළිතුරේ මේක හරි ලේසි වැඩක්. හැම සතියෙම ඉරිදාවක් ගන්න ආරණ්‍ය සේනාසනයක් කරේ විහාරස්ථානයක් කරේ ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරන්න. හොඳට බණ භාවනා කරන බණ දන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ආකාරයෙන් ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරන්න එක ඉරිදා. නිකම් මේ කෝල් කරලා හාදුරුනේ මට ධර්ම ගැටලුවක් තියෙනවා පුළුවන් ද විසඳලා දෙන්න කියලා නම් අහන්න එන්න එපා.
එහෙම නෙමෙයි මේක හරි ගෞරවයෙන් පිටුදිනේ වන්දන්නේ විදිහට අපි තාමත් අපේ ලොකු හම්දුරල්ලට මැසේජ් එකක්වත් දාන්නේ නැහැ. ඒ කියන්නේ අපි එහෙම ගෞරවයයි උන්වහන්සේලාට. ඔය පිංගුතුල්ලා තක්ගාලමින් කෝල් එකක් දීලා හොඳ පිටරට කින්න කෙනෙක් නම් හාකෝ හා වාරු මේ ආදරණීය අපි කොළඹ ඉන්නේ අපිට ධර්ම ගැටලුවක් තියෙනවා විසඳ ගන්න පුළුවන්ද? ඔබ වහන්සේ එන වෙලාවක අපිට කියනොත් අපේ ගෙවල් පැත්තට වලින්න පුළුවන්ද? ඊළඟ පස්සේකුත් වළඳලා යන්නේ. මන් තකහණියක් ඵලයන්කෝ අර හොයාගෙන ගියක් ගිහිල්ලා ප්ලේන් ටියකුත් ගිහිල්ලා ඒගොල්ලන්ගේ ධර්ම කාරණාත් විසඳන්න පුළුවන් යන්න වෙන වැඩ නැත්තම්. ඒ වගේ මා දුෂ්ප්‍රඥකම් නම් කතා කරන්න එපා. ගෞරවයෙන් ස්වාමින් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා මගේ රත්තරන් පින්වතුනි වැඳගෙන ස්වාමීනි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න අවශ්‍ය කරන කර්මස්ථානයක් ලබා දෙන්නසේක්වා. ගන්න යන්න. වාරු ඇවිල්ලා හදරට අපි හොඳට බණ දහම් අහනවා අපි දන්නවා අපිට මතකයි. එහෙම නෙමෙයි. එහෙම පඬිතමාණින් ඕක කරන්න බෑ. හොඳට නිහත වෙන්න. නිහතමානී වෙන්න. ඒ නිහතමානී බවින් ස්වාමීන් වහන්සේ කමඨහනක් අරගෙන ගත කරන සතිය ධර්මානුකූල සතියක් ගත කරන්න. රැයකට පැය භාගයක් භාවනා කරන්න. අයිය වැඩට යනකොට එනකොට වැඩ කරනකොට වූවත් නාම රූප ධර්මතාවයන් දෙක පෝෂණය කරන්න සත්පුද්ගල ශූන්‍ය ස්ථිර භාවයේ පවතින්නේ නැති දුක්ඛිත ස්වභාවය උරුම වෙලා තියෙන නාම රූප ධර්මතා දෙකක් පෝෂණය කරන්න අනේ ඉතින් මා විඳින දුකක් ඈ මේ නාම රූප දෙක විඳින දුකක් රූප ධර්මතාවයයි නාම ධර්මතාවය එකතු වෙලා කොළ පුරවනවා ටයිප් කරනවා අරව කරනවා මේවා කරනවා මොකටද මේ නාම රූප ධර්මතා දෙක පෝෂණය කරන ඒ නාම රූප ධර්මතා දෙක පෝෂණය කිරීමෙන් අර්ථයක් නැහැ අවසානයේදී දවසක මැරෙනවා ඒ මැරෙනකොට මේ නාම රූප මෙහෙම්මම දාලා අපිට විශේෂම රූප ධර්මතාවය මෙහිම මත යනවා නාම ධර්මතාවයේ પરම්පරාවක් විදියට ආපහු යනවා. ත්‍රේ යනකොට ඒ යන්න තියෙන නාම પરම්පරාව කොයි කවර ආකාරයේ කොතන උපදීද කියලා කියන්න බෑ. මේ ජීවිතේ මේවා හරි ලැබුණා. සැප සම්පත්. ඊළඟ ජීවිතේ මොනවාත්ම නොලැබුණා. වතුර ටිකක්වත් බොන්න නොලැබුණොත් ඔය දකුණු අප්‍රිකාව වගේ රටක හරි ඉපදිලා. එතකොට මොකද කරන්නේ? එනිසා මේ යථාර්ථයේ තේරුම් අරගෙන ඒ යථාර්ථය වටහා ගැනීම වශයෙන් ලෝකෙන් ඈතර වෙලා යෑමට උත්සාහ කරන පිංගුතුන් විසින් වහවහ අප්‍රමාදීව මෙන්න මේකින ප්‍රතිපදාව අනුගමනය කරන්න. ගිහි පිංගුතුන්ලා විශේෂම ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරගෙන කර්මස්ථානයක් කරගෙන එදිනෙදා ජීවත් වෙනකොට අර සිහියෙන් ජීවත් වෙලා භාවනා කරලා ආයිත් පණුගු අවසර පහනක් එහෙම පත්තු කළා. ඔය විකාර දේවල් වලට ගන්න කාලේ අයින් කරන ටීවී බල නාට්‍ය බල ප්‍රවෘත්ති බල සින්දු ඕවා කරන්න බෑ. වැඩට යන්න, ගෙදර එන්න, දරුවගේ කටයුතු කරන්න පුළුවන් හැම වෙලාවකම පොතක් පතක් කියවගන්න. පුළුවන් හැම වෙලාවකදීම බණක් පදයක් අහන්න. පුළුවන් හැම වෙලාවකදීම භාවනාවක් කරගන්න. මෙහෙම කරොත් ඔබට ඒකාන්තයෙන් තරමක් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරගන්න පුළුවන්කම ලැබේ. මේ සඳහා ඔබට ඕන තරම් වර්තමානයේ සැප සම්පත් වගේ වෙච්ච කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා තියෙනවා. අපිට හොද්දට දැන් මේ මම ඕන තරම් කමටහන් දීලා ඇතිනේ. එතකොට මම මේ කිව්වේ ගිහිව නිවන් දකින්න කෙනෙක්ට අර මේ වගේ චූටි මුලාවන් වලින් මිදෙන්න. මේ ඔය සුරංගනා ලෝකෙන් දකින්න පුළුවන් නිවනක් නැහැ. ඔය සුරංගනා ලෝකෙන් නැගිටින්න. ඕක ඔච්චර ලස්සන ලෝකයක් නෙවෙයි. මරණාසන්න මොහොතේදී ඔබට තේරෙයි මැරෙනකොට විඳින්න වෙන වේදනාවත් එක්ක සත්වයට අසරණ වෙලා අසනීප වෙලා විඳින්න ඕනි පීඩාව දැනෙනකොට දුක් වෙනකොට දුක් දැනෙනකොට ඔක්කොම තේරෙයි. හැබැයි ඒ වෙනකොට වෙන්න ඕනි ටික වෙලා ඉවරයි. හරි. එතකොට ඒ නිසා ඔය සුරංගනා ලෝකෙන් නැගිටලා කරුණාකර යථාර්ථය තේරුම් සමහර නළුවෝ නීඩියෝ පීඩකයෝ අරගොල්ලෝ මේගොල්ලෝ දැක්කහම ඒ අය මැරෙන්නේ නැති මිනිස්සු වගේ ජීවත් වෙන මොන පිළිඳි මැරෙනවා කියලා දශමයක ඥානයක් Tamanට තියෙනවා නම් ඒ තියෙන ඥානයකින් කෙනෙක් සංසාරේ මුලා වෙයිද කියලා හිතන්න. කෙනෙක් වේ සංසාරයට පමා වෙයිද කියලා හිතන්න. පින්වතුනි මේ සංසාරයෙන් නිකන් වැටෙන්න යන්න එපා. ලැබිච්ච මේ ජීවිතය ඇතුළතදී මේ ධර්මතාවයන්ගේ වටිනාකම තේරුම් අරගෙන එකම භාවනාවකින් තමන්ගේ හිත වෙනස් කරගන්න කෙලවරටම වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. කෙලවරටම පුළුවන්. අසුබ භාවනාව වගේ භාවනාවක් අරගෙන කරන කෙනෙක්ට ජීවිතයේ යථාර්ථය ටික ටික වැටෙන්න ගද්දී මිනිස්සු වැඩියෙන්ම මුලා වෙන, මිනිස්සු වැඩියෙන්ම අහුවන, මිනිස්සු වැඩියෙන්ම මිනිස්සුන්ට කරදර කරන රාගය කියන එක ටික පාර දෙනවා. වෙන්දට ඇති වෙච්ච තරම් රාගය ඇති වෙන්නේ නැහැ, අඩු වෙනවා. අඩු වෙනවා කියන එක කොච්චරක්ද කියනවනම් ඒක
මහා පුදුම පරිස්සමකට භික්ෂුව අරගෙන යනවා. අඩුම භික්ෂුන් වහන්සේ නම ඔය පරාජිකා පාළි වගේ තැන්වලදී තියෙනවා. එතෙම් විටදී තමන් සිහියෙන් හිටියොත් තමන්ට කුමන අක්කර තැබ්බේ වුණත් පරාජිකා නොවෙන්නේ. ඒ අවස්ථාවන් බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට ප්‍රවේශ ප්‍රවිෂ්ඨ තితి ස්තරණ ආදී වශයෙන් ඉවසීම් වශයෙන් භික්ෂුවට මේ වගේ රැකෙන්න ඕනේ තැන් ටිකත් සිහිපත් කරලා තියෙනවා. භික්ෂුවට කැමති නම් තමන්ගේ උපසම්පදාව ප්‍රතික්ෂේප කර. තමන්ට ඉවස ගන්න බැරි තරම් රාගාදී සිතක් ඇති වෙනවා නම් අසුභ භාවනාවෙන් මේක දුරු කරගන්න බැරි තරම් උපසම්පදාව රැක ගන්න උපසම්පදාව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා යම්කිසි කෙනෙක් සාමණේරව යම්කිසි වරදක යෙදිලා ආයි උපසම්පදා වුණොත් සිහි උපදවාගෙන නැවත සැරයක් යාට මේ ශාසනය ප්‍රතිෂ්ඨාපනය වෙනවා. අන්න ඒ වගේ ඒ ශාසන සිහිය රැක ගන්න, ඒ ශාසන සනීපය රැක ගන්න, ඒ ශාසන යථාර්ථය දැක ගන්න පින්වතුන් විසින් ගිහිව හරි කමක් නැහැ, පැවිදිව හරි කමක් නැහැ. මේක සරමෙද ෂර්ට් එකේද සිවුරේද නෙමෙයි, කරුණාකරලා මේක තේරුම් ගන්න. මේ යථාර්ථය වටහාගෙන යථාර්ථයෙන් ලෝකයේ තේරුම් අරගෙන මිදිලා යන්න. පරමාර්ථ ධර්මවල ලෝකයේ පවතින විදිය, ලෝකයේ හැදිලා තියෙන විදිය, ලෝකයේ ස්ථීර නැති විදිය, ලෝකයේ පවතින ධර්මතාවයන් නැති වෙන විදිය කල්පනා කරමින් ලෝකයේ පිළිබඳව තේරුම් ගන්න බලන්න. ඒ මොනොත් ඉතින් ඔබට ලොකු දීර්ඝ ගමනක් යෑමේ අවකාශය උදා වෙනවා. දීර්ඝ ගමනක් වෙයි නිවන් මාර්ගය තුලේ. එහෙම නැති වුණොත් ඒත් ඔබට දීර්ඝ ගමනක් හිමි වෙනවා. හැබැයි ඒ සංසාරේ. ඒතොර ගිහිව නිවන් දකින්න පුළුවන්. පැවිදිව ඊටත් වඩා ලේසි. මොකද පැවිද්දටපත් වෙනවා කියන්නේ පින්වතුනි දැන් මෙහෙමයි පැවිද්දටපත් වුණා කියලා රැස් විහිදෙන්නේ. කෙනෙක් පැවිද්දටපත් වෙන්නේ ලෝකේ දුක දැකලානේ. එතකොට එයා ලෝක දුකින් ඈතර වීම සඳහා මාර්ගය අනුගමනය කරන කෙනෙක්. එයාට අනිත් අයට වඩා ඍජු දෘෂ්ටියක් තියෙනවා. ඒ නිසා පැවිද්ද එක්තරා විදිහකට සාර්ථකයි. හැබැයි පැවිදි වෙලා කෙනෙක්ට තමන් මහාන වෙච්ච හේතුව අමතක වුණොත් එහෙම වෙනවා. සමහර මහාන වෙලා ටික කාලයක් යනකොට මේ පහුගිය දවස්වල අපේ ආරණ්‍ය නෙමෙයි ආරණ්‍ය සංචිතවල ඇතැම් භික්ෂුන් වහන්සේලා ටික වයසට ගිහිල්ලා මහාන වෙලා සුජාත පුත්‍රකේ නෙමෙයි මහාන වෙලා මොකද කරලා තියෙන කාලයක් යනකොට ආයිත් සමහර භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කොච්චරක්ද කියනවනම් ඒ භික්ෂුන් වහන්සේලා තමන් ගිහි කල කරපු වැරදිවලටම නැවත නැවත පැටවීම වශයෙන් පැටවිලා සමහරුන්ට අපස්සේ සීවරෙන් යන්න සිද්ධ වුණා. එතකොට බලන්න මේ කොච්චර අපරාධයක්ද කියලා. ඒ නිසා මේක ශාසනයේ ඇතුලේ නෙමෙයි මේ රහස තියෙන්නේ. මේ රහස ඇතුලේ තියෙන්නම පරමාර්ථ ධර්මයන් තේරුම් ගැනීම. ඉතින් ඔබට පුළුවන් නම් මේ පරමාර්ථ ධර්මයන් තේරුම් ගන්න. ඒ පරමාර්ථ ධර්මයන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන තැන නිදහස් මනස විවෘතයි. ඇත්තටම zero minded ඔබ බිඳුවේ ඉඳලා කල්පනා කරන කෙනෙක් වාටපත් වෙන්න ඕනේ. ඔබ යථාර්ථය දකින්න පුළුවන් මනසක් ඇති කෙනෙක් වාටපත් වෙන්න ඕනේ. ඔබට යථාර්ථය තේරෙන යථාර්ථය වැටහෙන කෙනෙක් වාටපත්. ඔබ යථාර්ථය පිළි අරගෙන ලෝකේ අතාරින කෙනෙක් වාටපත් වෙන්න. පහුගිය දවසක මංගාවට ආව එක තාත්තා කෙනෙකුයි දුවෙකුයි කියන්නේ ඒ දරුවන්ට යන්නේ නමක් නැතුව නෙමෙයි. නමුත් ජීවිත යථාර්ථය තේරුම් ගත්තට පස්සේ මේ දුවන රේස් එක වැඩක් නෑ, මේ රේස් එක කෙලවර තියෙන්නේ මරණය කියලා Tamanට දැනෙන්න පටන් ගන්නවා. අන්නේ දැනෙන්න පටන් ගන්න ගැනීම ඇතුලේ අපි ලෝකයෙන් ගැලවෙනවා. ඒකට දැන් අපි මේ දුර්වලයෝ නෙමෙයිනේ, අපිට ඕනනම් යන්න පුළුවන්. නමුත් ඒක ඇතුලේ තියෙන නිස්සාර බව දැනෙන නිසා, හරිද? පැවිද්ද තාම පහසු නිසා අපිට මොකද අනාගතයේදී එකපාරටම මේ කවුරු හරි කෙනෙක් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා ඔක්කොම මරාගෙන එනවා කියලා. එහෙමුණොත් මම කියන්නේ ඔබට ඔබ පෘථග්ජන භාවයේ නම් ඉන්නේ. ඔබ ධර්මය දන්නවා නම් සිවුර පැත්තකින් තියලා ගිහින් හරි පිළිවෙත් පුරා ගන්න. මිසක් මම භික්ෂුවක් වගේ බෙල්ල කපපන් කියලා ගිහිල්ලා කඩුවට බෙල්ල තිබ්බා කියලා නිවන් දකින්නේ. ධර්මයන්ගේ තතලක්ෂණී තේරුම් ගන්නට ඔබ යොදවන මානසිකාරය කොපමණක්ද? ඒ මානසිකාරය ඇතුළේ ඔබට ලෝක උපාදානය වෙන එක නවතිනවා. ඒ උපාදානය වීම නවතිනකොට ඔබ ධර්මය අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ ධර්මය අවබෝධ වෙනකොට ඔබට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් භාවයට පත්ව නැවත රූප වලට, ශබ්ද වලට, ගන්ධ වලට, රස වලට, ස්පර්ශ වලට
ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහෙන් එන පුංචි රසට මේ එකතු වෙලා එන පුංචි රසට ඇත්තටම කුණු නමුත් කුණු රසට ඇලුම් කරන ඔබට ඒ කුණු රසයක් විදිහට දැකලා ඒ පුංචි කුණු රසය අයින් කරන්න පුළුවන් මනසක් සකස් වෙයි. ඒ සකස් වෙන වෙලාවට ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සුදුසෙක් බවට ඔබ පත් වෙනවා. ඒක ඔබ ගිහිද පැවිදිද කියන එක කිසිසේත්ම අදාළ කාරණාවක් නෙමෙයි. ගිහිද පැවිදිද කියන එකට වඩා ඔබට ධර්මය කොපමණ තේරෙනවද? ඔබ ධර්මය කොපමණ දන්නවද? ඔබ කොච්චරේ ධර්මයේ තුල ඉන්නවද කියන එක ඔබේ නිර්වාණය තීරණය කරනවා. හැබැයි ප්‍රවෘජිතෙක් පැවිද්දෙක් ඉතාම උතුම්. ඒකයි. පැවිද්දටපත් වෙනවා කියන තැනදී අතිශය උතුම් භාවයක් ලෝකේ පවතිනවා. ඒකෙන් කියන්නේ නැහැ ගිහි කෙනෙක් නිවන් දකින්න බෑ කියලා. මට කියන්න ඕනි උනේ පතව්‍යයක රජ්‍යන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යන සෝතාපට්ටි පරමන. මේ සම්පූර්ණ පෘථිවි ධාතුවටම අධිපතිකම් කරනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තේරුම් අරගෙන සෝවාන් ඵලයට පත්ව තමන්ගේ භවගාමී ගමන දුකටපත් වෙන්නට යන භවගාමී ගමන අතරමං වෙන සංසාර ගමන මුලා වෙලා යන සංසාර ගමන නවත්ත ගන්න ඔබට පුළුවන් නම් ඒ නවත්ත ගන්න පුළුවන් කම ලැබීම අර හැම දෙයකටම වඩා උතුම් කියලා දේශනා කළා. ඒ නිසා කරුණා කරලා මගේ පිටුතුනි බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවේ උත්සාහ කරමින් මේ ඝෝරතර භයානක සසරින් මිදිලා තේරුණාද? මේ නීරස ලෝකයේ ඇතුලේ මේ කුණු රහ දෙන ලෝකයේ ඇතුලේ මේ පිලුම් වෙච්ච බත් එකක් කන්න එපා. මේ gedara කියන්නේ ගිහි gedara කියන්නේ ලෝකය කියන්නේ පිලුම් වෙච්ච බත් එකක් වගේ. ඒ පිලුම් වෙච්ච බත් එකට අත දාන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භවගාමී චක්‍රයෙන් මිදෙන තැන ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ලෝකේ වටහා ගන්න උත්සාහ කරන්න. ඔබට ඒකාන්තයෙන් ගෞතම බුද්ධ ශාසනයෙන් පිටක් පිළිසරණක් තියෙයි. මොකද මේ ලැබිලා තියෙන අවස්ථාව සුළුපටු අවස්ථාවක් නෙමෙයි. කෙනෙක්ට සංසාර ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට අනමතග්ගෝ යම් බික්කවේ පුබ්බා කෝටින පඤ්ඤායති පූර්ව කෙලවරක් නොපෙනෙන සංසාරේ එකම නමින් එකම තැනක මියදිලා එකම තැනක වැළලිලා කොපමණ ප්‍රමාණයක් සංසාරේ ඉඳලා තියෙනවද ඉන්න වෙලා තියෙනවද කියන එක ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ බව බුදුරජාණන් වහන්සේ අනවතග්ග සංයුක්ත ආදී සංයුක්තවලදී අනන්ත ප්‍රමාණ වශයෙන් දේශනා කොට තියෙනවා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසාරතං. මේ අවිද්‍යාව කියන නීවරණයෙන් තණ්හාව කියන සංයෝජනයෙන් බැඳිච්ච සත්‍යයේ මේ සසර ගමන ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒක වෙලාවක බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා මහන්නේ මේ යම්කිසි පුරුෂයෙක් මේ මහ පොළව දෙබර ඇටවල ගානට ගුලි කරලා මේ මුළු මහ පොළොවම යොදුන් ගානක් විශාල මේ මහ පොළව ඝන පොළව දෙබරට ගානට ගුලි කරලා මේ මගේ පියාය මේ මගේ තාත්තගේ තාත්තය මේ මගේ තාත්තගේ තාත්තය කියලා අර දෙබරට ප්‍රමාණය පැත්තකට අහිං කරන්න ගත්තොත් සඳහන් කරනවා මේ ඒ පුරුෂයාගේ පියවරුන්ගේ කෙලවරක් පැනෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මොකද හේතුව අනමතග්ගෝ යම් බික්කවේ සංසාරෝ. මේ සංසාරයේ ඒ තරම් කියන්නේ විශාලයි. මේ මහ පොළව කෙලවර වෙනවා දෙබරට ගානට තමන්ගේ තාත්තගේ පරම්පරාව අයින් කරොත්. හැබැයි අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු ඇවිදින මේ සංසාරේ සත්වයාගේ සංසාරේ නොදක්නා ළඟ අග ඇති මේ සත්වයා ඒ සත්වයාට කෙලවරක් වෙන්නේ. ආන්නේ නිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා කටසී වඩ්ඩිතා කියලා. කියන්නේ මේ සත්‍යය කලේ මේ සංසාරෙට තමන්ගේ ඇටකටු ටික එකතු කර සංසාර ජීවිතේ ප්‍රමාද වෙච්ච එක. සෝහන් විම තර කරන ලදී. එහෙමයි කිව්වේ. ව්‍යසනම අනුභව කරන ලදී. සංසාරේ ගෙවාගෙන යනකොට පුළුවන් තරම්ම ව්‍යසන වලට තමයි මුහුණ දෙන්න සිද්ධ වුනේ. අන්නේ ව්‍යසනම අනුභව කරමින් ඒ මහ පොළොවම සෝහන්ම තර කරමින් ඔබ කලේම මේ ලෝකයට ඔබ සේවයක් කරා කියලා කරා නම් සෝහන් තර කරපු එක තමයි කලේ. ඔය ලස්සන්ට තියෙන සෝහන් අරහික මෙහි ලස්සන්ට තියෙන මතක තියාගන්න. ඕවට ඔබත් දායකත්වයේ දරලා තියෙනවා සංසාරේ. එනකොට ඒ සෝහන් තර කරන්නට. ඉතින් මේවා හොඳට මතක තියාගෙන මේ වගේ මුලා වෙන්නේ නැතුව මේ ලැබිච්ච ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නෙලා ගන්නට මේක වටිනාකම තේරුම් ගන්න කල්යාණ මිත්‍ර සේවනයේ බුද්ධෝත්පාද කාලයේ ශන සම්පත්තිය වැනි බොහෝමයක් පිංගුතුල්ලට අවස්ථාව ලැබිලා තියෙනවා. අනන්ත ප්‍රමාණ කල්ප සංසාර ජීවිතයේදී ගෙවිලා තියෙනවා. මෙන්න මෙච්චර කල්පයක් ගෙවිලා තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ දීර්ඝ
සංසාර ජීවිතයක දීර්ඝ කල්ප ගානක් ගෙවිලා යනකොට මේ වගේ බුද්ධෝත්පාද කාලයකට කල්යාණ මිත්‍ර සේවනයත් එක්ක ධර්මය ලැබෙනවා කියන එක සංසාරේ වෙන්නෙම නැති දෙයක්. එසම යටිකුරු කළ භාජනය කුඩුකුරු කළේ යම්සේද ඒ වගේ වැසුණු භාජනයක ඒ වැහුම ඇරිය යම්සේද මම්මුලා වූ කෙනෙකුට මාර්ගය යම්සේද අහුවෙන්නේ අඳුර ඉන්න කෙනෙකුට යම්සේද තෙල් පහනක් දැල්වෙන්නේ රූප දකින්න කියලා. ඒ වගේම බවත් ගෞතම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් නොඑක් පරිද්දෙන් ධර්මයේ දේශනා කරලා තියෙන වෙලාවේ ඒ ධර්මයේ අහලා භාග්‍යතුන් වහන්සේගේ සරණ ගිහිල්ලා ධර්මයේ සංඝයා සරණ ගිහිල්ලා දෙවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම පරයයන් තේරුම් අරගෙන ඒ පරයයන් වල ඇලෙමින් නිකම්ම මේ ලෝකේ ලාභ සත්කාර වලට නිന്ദා වලට ප්‍රශංසා වලට ඇලෙන්නේ නැතුව ඒ නිന്ദා ප්‍රශංසා ආදී දේවල් බොහොම දරුණුයි. ඒ වගේ පස්සේ දුවන්නේ. මිනිස්සු ඒ වගේ පස්සේ තමයි දුවන්නේ. අන්න එකයි බුදුරජාණන් වහන්සේ දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කටසෝ පරසෝ අන්තරායකෝ කියලා. ඒවා හරිම මේ ඩේන්ජර්. කියන්නේ ඒවා සංසාර ජීවිතේ රහත් ඵල අවබෝධයට කරදර කරනවා. ඒවා බාධා කරනවා. ඒ නිසා හික්මනවා නම් හික්මෙන්න ඕනේ මේ ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා දුරු කරලා. කුසල්සිත යම්සේ මැඩගෙන ඒවා නොසිටින්නේද? ඒ ආකාරයට තමන්ගේ හිත දමනය කරගෙන මේ ලැබිච්ච බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල නෙලා ගන්න ඔබට මේ උතුම් ධර්ම දේශනාවත් ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ දේශනාව net FM ධර්ම දක්ෂිනාව ඔස්සේ ප්‍රචාරය කරවන්නට අවස්ථාව සලසා දෙමින් කටයුතු කළ පානදුර පින්වත්ත කේල්ස් නිවාස අංක 62 නිවසේ පදිංචි සාලිය සුමතිරත්න ගෞතමී ගුණතිලක පින්වන්ත මෑණියන් සහාය පියාණන් විසින් අරමුණු වශයෙන් සිහිපත් කරලා තිබ්බ මේ 5 වන දින 13 වෙනි උපන්දිනයේ සමරන නිවුන් දරුවන් වන සෙතුම් ලෙන්නුර සුමතිරත්න පුතුට ඒ වගේම සෙනුල්ලි ලිසන්සා සුමතිරත්න දියණියට සියලුම කරදර ඇස්වහකට වහදුරු වෙලා නිරෝගීමත් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබීමටත් මියගිය සිරිසේන ගුණතිලක පියාණන් WM සුමතිරත්න පියාණන් ජගත් ගුණතිලක ආදරණීය සහෝදරය ඇතුළු මියගිය පවුලේ සංසාර ජීවිතේ ළඟින් ඉඳලා මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. වසර ගණනාවක් අපට ධර්ම දානි ලබා දී සෙත් ප්‍රාර්ථනා කරන දේශක ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. net FM ගුවන්විදුලි අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරලා සියලු ලෝක වාසීන්ට ලක් වාසීන්ට මුහුණ දීලා තියෙන මේ COVID-19 රෝගී තත්ත්වය ඉක්මනින් දුරු වී යාමට සෙත් ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. මේ ආකාරයේ දුර්ලභ ගණේ පින්කමක් සිදු කළ දුර්ලභ ගණයේ කුසල කර්මයක් රැස් කරගෙන සංසාර ජීවිතේ නිවන් සුව පතමින් කරගත්තු මේ කුසලයෙන් රැස් වුණා වූ කුසලයේ ඔබ සියලු දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්කතුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සියලු ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කර ගනිත්වා උතුම් නිවනින් සුවසෙම නිවී යන්නට මේ කුසල් පාරමී කර ගනිත්වා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පෙරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සංසාරගතව මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගත්තාseම ධර්මයේ දේශනා කළ අපෙත් ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාගේ නමින් මියගිය සංසාරගතව ළඟින් ඉඳලා මියගිය සියලු ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිවා ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමිතාවක් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරපු පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දන් පරදවල ධර්ම දානීය ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙනවා. පින්වතුනි, බුදු කෙනෙක් ලෝකයට දේශනා කරපු ධර්මයේ අපත් ලෝකේ සත්‍යය කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ධර්මයේ දේශනා කරගෙන යන්නේ. ඉතින් ඒ සඳහා බොහෝ දෙනෙක් මේ ධර්ම දේශනාවන් වලට දායකත්වයේ දරමින් කටයුතු කරනවා. මේක එක්තරා විදිහකට ඊටාම හොඳ තත්වයක්. මොකද නරක දෙයක් නෙමෙයි. කෙනෙක්ට බණපදයක් ඇහෙන්න අවස්ථාව ලැබෙනවා කියන එක දැන් අපි වුණත් ඒක හරිම සතුටින් හරිම කැමැත්තෙන් සිද්ධ කරන්නේ. මොකද බොහෝ දෙනෙක්ට ඉන්න අවකාශයක් ලැබෙනවා බුදුන්ගේ ධර්මයේ තේරුම් ගන්න. එක පණ කියන්න ලැබෙන එකත් ලේසි නෑ. ඒක නිකෝ චතුරාර්ය සත්‍ය දේශන එකත් ලේසි නෑ. දේශන්නට අවස්ථාව ලැබෙන එකත් ලේසි නෑ. ඒ වගේම ශ්‍රවණය කරන එකත් ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දීම ලේසි පහසු කාරණාවක් නෙමෙයි. එවැනි දුර්ලභ ගණීය ධර්ම දානමය පින්කමක යෙදුණු ඔබ සියලු දෙනාට
මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණයෙන් සුවසේම නිවියන්ට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේ කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා මේ කුසල් පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතු සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවේවා මේ කුසල් ඊට පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.